අයිබෝන් සුබදෑසනක් සියලු දෙනාටම හත්වෙනි පැය විශේෂ යුතු වැඩසටහන සමගිනී ඔබ එක් විසිරින් ඔබ දන්නවා මේ මොහොත වන විට අද ලංකාව තුළ මේ ශ්‍රී ලාංකීය භූමිය තුළ මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. විශේෂයෙන්ම අපේ රටේ දේශපාලනය ගැන කතා කරනවා නම් මේ රටේ මැතිවරණ ඉතිහාසය තුළ 16 වෙනි පාර්ලිමේන්තු මැතිවරණය ඊයේ ප්‍රතිඵල නිකුත් වුණා. 5 වෙනිදා ඒ ඡන්දය පැවැත්වුණා. ඊයේ ප්‍රතිඵල නිකුත් වුණේ කියන අද අලුයම වන විට සමස්ත ප්‍රතිඵලයම නිකුත් වෙලා ඉවරයි. ඔබ දන්නවා මේ වන විටත් රටම දන්නවා මොකක්ද මේ ප්‍රතිඵලය කියලා. ඒ නිසා මේ ප්‍රතිඵලය සමගම ඒ ප්‍රතිඵලයේ යට කතන්දර, ඒ කියන්නේ ප්‍රතිඵලයේ පසුපස තියෙන දේශපාලන කතන්දර වගේම මේ ප්‍රතිඵලයත් එක්කම රට ඉදිරියට මොන ආකාරයෙන්ද යන්නේ කියන එක පිළිබඳව තමයි අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි ආරාධනා කළා ස්වාධීන රූපවාහිනියට මේ සඳහා සාකච්ඡා කරන්නට අපේ හිතවත් නීතිඥයෙක් වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති ලලිත් වියුම් පෙරේරා මැතිතුමාට අයිබෝන් සුධර්මන්. බොහෝ කාලයකට පස්සේ මම වස් සමග මේ මැදිරියට මමත් දීර්ඝ කාලයකට පස්සේ මේ තේවිස් කුරුගේ මැදිරියට යලි ආවෙත් අවුරුදු 10කට විතර පස්සේ මම හිතන්නේ මම සතුටු වෙනවා. මොකද මිත්‍රයෙක් එක්ක ඒ වගේම දැවැන්ත දේශපාලන දැනුමක් තියෙන ඒකම මේ දේශපාලන ප්‍රවාහය තුල විශේෂයෙන්ම මේ මැතිවරණ ක්‍රියාදාමය තුල වගේම පසුගිය මැතිවරණ ගණනාවක් තුල ක්‍රියාකාරීව කටයුතු කරපු පුද්ගලයෙක් හැටියට ලලිත් වියුම් පෙරේරා මහත්මයාත් එක්ක අද මේ සාකච්ඡාව ආරම්භ කරන්නට ලැබීම පිළිබඳව මම මුලින්ම අහන්න කැමතියි ඔබතුමාගෙන් දැන් මේ අද අලුයම වන විට සමස්ත මැතිවරණ ප්‍රතිඵලයම නිකුත් වෙලා ඉවරයි. අපි ගත්තොත් රටේම මැතිවරණ ප්‍රතිඵලත් එක්ක විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ගත්තාම 225ක් නියෝජනය කරන පාර්ලිමේන්තුව තුල කවුරුත් හිතුවේ නෑ මේ මැතිවරණයේ ප්‍රතිඵල මේ ආකාරයෙන් සිද්ධ වෙයිද කියලා. ඒ කියන්නේ තාමත් කෙටි කාලයක් තුල පක්ෂයක් බිහි කරලා ඒ කෙටි කාලයක් තුල ප්‍රධාන මැතිවරණ තුනකට මුහුණ දීලා පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය. ඒ මැතිවරණයට මුහුණ දීලා මැතිවරණ තුනකට මුහුණ දීලා දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකියාව ලැබිලා තියෙනවා. ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරත් සමග මන්ත්‍රී ධුර 145ක් වැනි ගණනාවකට ගිහිල්ලා තියෙනවා. ඒකම මේ මැතිවරණයේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ රටේ තිබුණු දැවැන්තම පක්ෂය. එක්සත් ජාතික පක්ෂය මේ රටේ තිබ්බ දැවැන්තම පක්ෂය ආණ්ඩු ගණනාවක්, ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන් ආණ්ඩු බිහි කරපු පක්ෂයට එකදු මන්ත්‍රී ධූරයක්වත් ලබා ගන්නට බැරි වෙලා තියෙනවා. ජාතික ලයිස්තුවෙන් පමණක් එක් මන්ත්‍රී ධූරයක් හිමි වෙලා තියෙනවා. ඔවුන් විසින්ම ඔවුන්ගේ නායකත්වයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් සකසපු අර ව්‍යවස්ථාව තුල තියෙන ප්‍රතිපාදන අනුව. ඔබතුමා කොහොමද දකින්නේ මේ මැතිවරණ ප්‍රතිඵලත් එක්ක මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය? ඒක මේ තාමත් කෙටි කාලයක් තුල ඇති කරගත්ත යම් සන්දානයක ඒ ජයග්‍රහණයත් උන්ගේ යම් ජයග්‍රහණයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය තාමත්ම පල්ලෙහා තැනකට ගිහිලා අදාහගත නොහැකි තැනකට ගිහිල්ලා ප්‍රතිඵලත් එක්ක බැලුවහම සාම්ප්‍රදායික පක්ෂ ගණනාවක් අද දෙමළ පක්ෂ ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ පසුපසට ගිහිල්ලා මේ ලබලා තියෙන ප්‍රතිඵලය ඔබ කොහොමද දකින්නේ? ඇයි මෙහෙම දෙයක් සිද්ධ වුනේ? සුදර්මන් බොහොම ස්තුතියි 7 වෙනි පැයට අද උදෑසනම මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්. මම හිතන්නේ අපේ රටේ දේශපාලන ඉතිහාසය කතා කරනකොට අපේ රටේ මැතිවරණ ඉතිහාසය කතා කරනකොට ඊයේ දිනය ගැන කතා නොකර මම හිතන්නේ නැහැ කිසිදු මැතිවරණ ලියවිල්ලක් අනාගතයේදී ලිවීමට මැතිවරණ ඉතිහාසය ලිවීමට පුළුවන්කම තියෙයි කියලා. මොකද බැලුමට කාට හරි කියන්න පුළුවන්කමක් තියෙනවා 2010 මහා මැතිවරණය අප්‍රේල් මාසයේ 8 වෙනිදා පැවැත්වූ මැතිවරණය සහ ඊයේ මහා මැතිවරණය බොහොම ළඟින් යන මැතිවරණ දෙකක්. ඒ ප්‍රතිඵල ඉතාම ළඟින් යනවායි කියලා. නමුත් අපි ඊට එහා ගිය දේශපාලනික වශයෙන් සුවිශේෂී අර්ථකථන බොහෝමයක් මේ යට තියෙනවා. ඔබ ඉතාම පැහැදිලිව මම ආරම්භයක් ගන්නවා. ඔබ ඉතාම පැහැදිලිව කිව්වා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට කෙටි කාලයක් ඇතුළත මේ කරපු විප්ලවය මා හිතන්නේ දේශපාලනයේදී අනිවාර්යයෙන්ම අවදානම් ගැනීමට පුළුවන්කමක් තිබිය යුතුයි. ඒ අවදානම් ගැනීම කලාවක් නම් අර මම තරුණිය සමග නිතර ඉන්න නිසා මම හිතන්නේ දේශපාලනයේ එහි පිකාසු මේ සමාජ මාධ්‍ය වල යනවා වගේ බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි මේ අවදානම් ගැනීමේ මූලිකයා. ඉතින් මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කරලා
එයට අපි දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ මේ රට ගැන කතා කරනකොට සුධර්මන් 6 වෙනි පැරකුම්බ රජුරුවන්ගෙන් පස්සේ මේ රට එකසේසත් කරපු රාජ්‍ය නායකයෙක් අවුරුදු 460කට පස්සේ. එවැනි සුවිශේෂී චරිතයක් තමයි මේ සන්ධානයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය. නමුත් ඒ නායකත්වය සෙවනේ මෙය ක්‍රියාත්මක කිරීම. එහෙම නැත්නම් පොලිටිකලි මේක මෙකනිසම් එක මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට දැවැන්ත ශක්තියක් බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් සිදු වුණා. එය මම හිතන්නේ ඇත්තටම දැන් අපි පුදුම වෙනවා. ඔබත් මාත් අපි දේශපාලනය කියු අපි දේශපාලන විද්‍යාව හැදෑරුවේ එක්සත් ජාතික පක්ෂය මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂයයි කියලා. අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය ජාතික ලයිස්තුවෙන් පමණක් එක ආසනයක් ලබා ගැනීමට තරම් පල්ලෙහාට බැසීමට හේතු වුණත් මා හිතනවා. සමගි ජන බලවේගයටත් අර මේ අවදානම් ගැනීමට පුරුදු කළේ බැසිල් රාජපක්ෂ මහත්තයා මේ පොදු ජන පෙරමුණ නිර්මාණය කිරීම. මා හිතන්නේ නැහැ නැත්තම් ඒ සමගි ජන බලවේගයේ ඉන්න කිසිදු කෙනෙක්ට මගේ අවංක හැඟීම දේශපාලන පෞරුෂයක් තියෙයි කියලා එවැනි අවදානම් ගැනීමට. නමුත් පූර්වාදර්ශයක් ලබා දීලා තියෙනකොට මා හිතනවා ඔවුන්ටත් ඒ පිටිවහලක් වුණා නෑ අපිටත් මේ ගමන යන්න පුළුවන් කියලා. ඉතින් ඒ තුල මා හිතන්නේ 2018 පෙබරවාරි 10 වෙනිදා පැවති පළාත් පාලන මැතිවරණේ අර මේ ගිනි බෝල කරුවන් කසකාරයින් ඉස්සරහින් යනවා වගේ පෙන්නවා මේ රටේ ජනමතය මෙතනයි. මොකද සුධර්මන් 2015 ජනවාරි 8 මේ රටේ දේශපාලන ඉතිහාසයේ ලියන අය කොහොම ලියයිද දන්නේ නැහැ. මම හිතන්නේ ඒක අහඹුවක් නෙමේ. මේ රටේ මිනිස්සු හිතා හෝ නොහිතා වැරද්දක් කරගත්තේ. මොකද ඒ දේශපාලන සම්පූර්ණ ක්‍රියාවලිය තුනම මෛත්‍රීපාල සිරිසෙන් මැතිතුමා ජනාධිපතිවරයා කිරීමට ගෙන ආයි දේශපාලන ක්‍රියාවලිය තුන සම්පූර්ණයෙන්ම නොයෙකුත් අලංකාරික රෙටොරික්ස් කියලා අපි කියන්නේ නොයෙකුත් අලංකාරික ගෙනල්ලා මේ ඒ කියන්නේ හිතාගත අර ගොබෙල්ස් තියරි එකේ මා මුලින් පැවසූ විදිහටම ගොබෙල්ස්ලටත් පියාණන්ලා බිහි කරන්න පුළුවන් තත්වයක් තමයි නිර්මාණය කරලා තිබ්බේ මේ 2015 ජනවාරි 8 මහා මැතිවරණය වෙනකොට. ඉතින් හැබැයි විශේෂයෙන් මේ වෙනකොට සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් විශාල පළපුරුද්දක් මේ රටේ ජනතාවට තිබුණේ ඒ පැල කරපු බොරු අමුවෙන්ම ගිලගත්ත සංස්කෘතියක් නිර්මාණය වුණා. ඒ සමහර පැල කරපු සාවද්‍ය මතයන් එහෙම නැත්නම් ඒ අලංකාරිකයන් තවමත් මේ රට තුල පැලවිලා තියෙනවා. හැබැයි මේ ඉතාම කෙටි කාලයකින් මේ රටේ මහ ජනතාව ඉතා පැහැදිලිව දැනගත්තා අපිට යම් කිසි තැනක වැරදුනා. අපි අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයේ උගුලක අසු වෙලා තියෙන්නේ. කිසිදු වැඩපිළිවෙලක් නැති කිසිදු දර්ශනයක් නැති මේ රටේ ස්වදේශික න්‍යාය පත්‍රයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වැඩපිළිවෙලක මේ රට හිර වෙලා 2015 වෙනකොට 2014 දෙසැම්බර් වෙනකොට මේ රටේ ආර්ථික වර්ධන වේගය ආර්ථික වෘද්ධිය 7.3ක් වෙලා තිබ්බ ආර්ථික වෘද්ධිය 2.3 දක්වා 2019 අවසන් වෙනකොට තරම් පල්ලෙහාට බැසීමට කිසිදු දර්ශනයක් සමාජ දේශපාලනික ආර්ථිකම වශයෙන් හෝ කිසිදු දර්ශනයක් නොමැති වැඩපිළිවෙලකට මේ රට ඇදගෙන ගිහිලා තිබ්බා. අනෙක් කාරණේ අපි අමතක නොකළ යුතුම කාරණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් නොවැම්බර් 16 වෙනිදා පසුගිය අවුරුද්දේ ජනාධිපතිවරයා වුණත් මේ වෙනකම්ම මේ අද දිනේ දක්වාම මේ රටේ පැවතුනේ මේ ස්ථාවර රජයක් නොවේ. ඒක තමයි ඇත්ත කතාව. අපි පිළිගත යුතු කාරණයක්. හැබැයි ඒ පටන් ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරයා වුණ මොහොතේ පටන් නොවේ. 2015 ජනවාරි 8 පටන් ඊයේ දිනේ දක්වාම මේ රටේ පැවතියේ අස්ථාවර රජයක්. මේ අස්ථාවර අර වැනෙන සුළු රජයක් මගින් ආර්ථික සංවර්ධනයක් හෝ දේශීය සංවර්ධනයක් හෝ ස්වදේශී මානසිකත්වයක් දියුණු කිරීමක්වත් අඩුතරමේ කිරීමට පුළුවන් කමක් නැහැ. එය දේශපාලනිකව ඕනෑම රටක ඕනෑම රටක්
අපි ඉතා පැහැදිලිව බැලුවොත් පසුගිය කාලයේදී දියුණු රාජ්‍යයන් විදිහට බැලුවොත් ඇත්තටම කතාව 1978 දෙවන ජනරාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජේ.ආර්. ජයවර්ධන මහත්තයා නිර්මාණය කිරීමටත් ප්‍රධානතම හේතුභූත වූ කාරණාවක් විදිහට මේ ඔහුට උවමනාව තිබ්බා ස්ථාවර ස්ථායි රජයක් නිර්මාණය කර ගැනීමට. ඒ තුළ තමයි ඔය දෙවනි ජනරාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වුණේ. නමුත් ඇත්තම කතාව පසුගිය අවුරුදු 42 කාලය පුරාවටම මේ රට වලපල්ලට ගැනීමේ පිඹුරුපත සැකසුවේ මේ දෙවන ජනරාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978. ඉතින් සුධර්මන් අපි ඉතාම සතුටට පත් වෙන්න ඕනේ මේ වෙනකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබිලා අපිට මේ රට නිවැරදි දිශානතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ජනාධිපතිවරයා බවට පත්වීමට ඒ ලබා දුන් ඉදිරි අවුරුදු 5ට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන සෞභාග්‍ය ගෝඨාභය රාජපක්ෂ සෞභාග්‍යයේ දැක්ම නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට උවමනා කරන වටපිටාව ඉතාමත්ම මැනවින් මේ රටේ මහ ජනතාව නිර්මාණය කරලා තියෙනවා. මා හිතන්නේ මේ දේශහිතයිෂී ජාතිහිතයිෂී ජාතිමාමක පිරිස් විදිහට අපි සියලුම දෙනා සතුටට පත් වෙන්න ඕනේ. මේ රටේ මිනිස්සු ඒ වෙනුවෙන් සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කිසිදු ભેදකින් තොරව උතුරද දකුණද මම කියන්නේ උතුර නැගෙනහිර ප්‍රතිඵල ගන්න කිසිදු ભેදකින් තොරව ඒ වෙනුවෙන් Tamanගේ අත් දෙකම උස්සලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මේ Tamanගේ වරණය මනාපේ ලබා දීලා තියෙනවා. දැන් ඔබතුමා කියන විදිහට දැන් මේක එක්තරා විදියකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ ජයග්‍රහණයත් එක්ක එතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එමන් නැත්නම් එතුමා රටට ඉදිරිපත් කරලා තියෙන මේ ප්‍රතිපත්ති මාලාව යථාර්ථයක් කරගන්නට ජනතාව දුන් ජනවරමක් විදිහට ඔබතුමා හඳුන්වනවා. ඇත්තටම ඒකද මූලික උදාහරණය ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් අපි පහුගිය අවුරුදු 4මාරක කාලයක් දැක්ක මේ රට අත්විඳ යම් දෙයක්. ඒ කියන්නේ ජනාධිපතිවරයා එක පක්ෂයක ආණ්ඩුව තව පැත්තක. මෙන්න මේ දෙබිඩි පිළිවෙත නිසා මේ ජනතාවට යම් කලකිරීමක් මේ රටට යම් කලකිරීමක් ඇතිවීමත් හේතුවක් නෙවෙයිද මේ සිද්ධ වුණේ මේ ප්‍රතිඵල මේ අද උදෑසන වෙන විට ලැබුණු ප්‍රතිඵල මේ ඒ දෙබිඩි ආණ්ඩුව අපි අවංකව කිව්වොත් හරි මේ සරලව කිව්වොත් පෑහෙන්නේ නැති ආණ්ඩුවක් වගේ. ඒක බලපෑවෙන්නේ ඔබ කියන මේ ප්‍රතිපත්ති හෝ ඒ ජනතාව තුළ තියෙන යම් දර්ශනයකට වැඩිය අර ලැබපු අත්දැකීම නෙමෙයිද මේ තත්ත්වයට බලපෑවේ. ඔබතුමා මොකද හිතන්නේ ඇත්තටම? සුදර්මන් මම මුලින්ම මම ඔබගේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රවේශය ගත්තෙත් ඒකයි. 2010 සහ මේ 2020 මහමැතිවරණ බැලුව බැලමටම එක ළඟින් යන සමාන මැතිවරණ විදිහට යමෙක්ට අර්ථ නිරූපණය කරන්න පුළුවන් වුණාට මේ සම්පූර්ණයෙන්ම විශාල වෙනස්කම් තියෙනවා කියලා මම ප්‍රකාශ කළේ මන්නේ කාරණේ නිසායි. මොකද 2010 අප්‍රේල් මහමැතිවරණය වෙනකොට එක්සත් ජනතා නිදහස් සන්ධානය දීර්ඝ කාලයක් ආණ්ඩු පක්ෂයේ ඉඳලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා විදිහට ඉඳලා ඊට මාස ජනාධිපතිවරණය ජනවාරි 2010 ජනවාරි 26 වෙනිදා ජයග්‍රහණය කරලා මැයි 18 19 වෙනකොට මේ රටේ මිනිස්සු හීනකින්වත් බලාපොරොත්තු අපි යුද්ධය අවසන් වුණා කියලා වෙයි කියලා යම්කිසි හෝ බලාපොරොත්තුවක් තිබ්බත් අපේ වයසට අපේ ජීවිත කාලය තුළ අපි කවදාවත් ප්‍රභාකරන් මැරෙයි හෝ මරන්න පුළුවන් කියලා හිතුවේ නෑනේ. එතකොට එවැනි ජයග්‍රහණයක් ලබා දීලා ඉතාමත්ම චරිතයක් විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම ඉතා ලෝක දේශපාලන සිතියමේ උඩටම නැගලා තිබුණ මොහොතකයි ඒ ජනාධිපතිවරණයත් ඒ මහමැතිවරණයත් පැවැත්වුණේ. නමුත් මෙය ඔබ ප්‍රකාශ කරු විදිහට මේ 2020 මේ අගෝස්තු මේ 5 වෙනිදා පැවති මැතිවරණය ඊට හාත්පසින්ම වෙනස්. ඔබ මුලින් පැවසූ විදිහටම 2000 ජනවාරි 8 ඔය කියන ඊනියා සමාජ විප්ලවයේ දේශපාලන විප්ලවයේ තුල මේ රට සම්පූර්ණයෙන්ම අස්ථාවර අස්ථායි ඉතාමත්ම කේජනක තත්වයකට තමයි අරගෙන ගියේ. ඒ කියවීම සමහර වෙලාවට අපි වගේ දේශපාලන විචාරයක් අපේ දැනුම සමග කතා කළාට මේ ප්‍රතිඵලයෙන් මේ මහා ජනතාව එළියට ඇවිල්ලා සුධර්මන් හිතන්න මේ වෙනකොට මේ ලංකාවේ විතරක් නෙමෙයි
ලංකාව අපි මිනිස්සු විදිහට ඇත්තට අපි ගෞරවනීය තත්ත්වයක තිබෙන මේ COVID-19 වෛරසය මර්ධනය කර ගැනීමට ජනාධිපතිතුමාගේ මැතිතුමා ප්‍රමුඛ මේ සියලුම කණ්ඩායමට පුළුවන්කම ලැබුණ නිසා. නමුත් ලෝකයේම COVID-19 වෛරසය නිසා මිය ගිහිල්ලා තිබෙන මොහොතක එහෙම නැත්නම් ඔත්පල වෙලා තිබෙන මොහොතක මේ කලාපයේ කිසිදු තැනක දකුණු කොරියාවේ ඇරෙන්න ඡන්දයක් ගැන හිතලවත් නැති මොහොතක මේ පැවති ඡන්දේ ඉතාමත්ම නිවැරදිව අපි දැක්කා මැතිවරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථාන මේ සියලුම දෙනා පවසනවා ඉතිහාසයේ පැවති ඉතාමත්ම හොඳ මැතිවරණයක් කියලා. ඉතින් මෙවැනි මැතිවරණයක් තුළ අර මා මුලින් කියපු කාරණා මොකද මේ සුධර්මන් අපේ මිනිස්සුන්ට Taman වරද්ද ගත්තයි කියන කාරණය ඔබට මතක නම් ජනවාරි 2015 ජනවාරි 9 වෙනිදාට ගියා නම් ආයේ මෙමරි ලේන් එකේ පල්ලෙහාට මේ ගිහිල්ලා බැලුවොත් මතක් වෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඉල්ලලා ඒ මැදමුලනට මිනිස්සු මේ ගියේ සමහරු දැක්කේවත් නැහැ දුරට දැක්කේවත් නැහැ. හැබැයි ඒ ජනවාරි 9 වෙනිදා ඉඳන් මා හිතන්නේ සතියක් විතර අපේ රටේ බොහෝ ගෙවල් වල බතක් නම් ඉදුනේ නැහැ. බතක් ඉදුන්නේ නැහැ. මම දැක්කා වැඩිහිටි පිරිමින් මේ අවුරුදු 50 60 පැනපු පිරිමින් පාරට වෙලා අඬනවා. අපි එහෙම දැක්කා. මොකද ඒ ජනවාරියට එවක විපක්ෂය ඉතාමත්ම හොඳ දේශපාලනික උපක්‍රමයක් යෙදුවා මේ රාජපක්ෂලාට රිදවීමට රාජපක්ෂ පරපුරට රිදවීමට මහින්ද රාජපක්ෂ මහත්තයා කොහොමත් ජනාධිපතිවරයා වෙනවා ඒ සම්බන්ධයෙන් සැකයක් නැහැ රිදවීමට ගිහිල්ලා ඡන්දෙ දෙන්න වැඩි බලයක් ලබා නොදී රිදවීමට ඡන්දයක් දෙන්න එතකොට මේ අපිට මේක මේ සමනය කරලා ආණ්ඩුවක් ගෙන යාමට පුළුවන්කමක් තියෙයි. එවැනි කාරණාත් පිළි අරගෙන අපි දන්නවා සුධර්මන අපි රටක් විදිහට අපේ සාක්ෂරතාවය හොඳයි. නමුත් දේශපාලන සාක්ෂරතාවය 1931 ඉඳන් සර්වජන ඡන්ද ක්‍රමයේ තිබ්බත් දේශපාලන සාක්ෂරතාවය සම්බන්ධ වෙනකොට අපේ රටේ මිනිස්සු සිංහල බෞද්ධ සංස්කෘතිය නිසාම සමහර වෙලාවට ආවේගශීලී හැඟීම් වලට නතු වෙනවා. ඉතින් මම හිතන්නේ ඊට හොඳින් මේ වෙලාවේ පාවිච්චි කරගත්තයි කියලා. හැබැයි ඡන්ද ප්‍රතිඵල එනකොට මේ රටේ මිනිස්සු තීරුම් ගත්තා අපි වැරද්දක් කරගත්තේ. ඒ වෙනුවෙන් අපි මොකද්ද කළ යුත්තේ? අන්න ඒ කාරණය පසුගිය යහපාලන රාජ්‍යයේ ඉතා හොඳින් කියුවා. උන්ට ඉතා හොඳින් කියුවා. උන්ගේ න්‍යාය පත්‍රය තුල සම්පූර්ණයෙන්ම දේශපාලන පලිගැනීමම මේ ඔවුන්ගේ යාන්ත්‍රණය කරගෙන පහුගිය අවුරුදු 5ම ඒ යහපාලන ආණ්ඩුව දිව්වෙම කුමන හෝ ආකාරයකට රාජපක්ෂවරුන්ට එහෙම නැත්නම් මේ මධ්‍ය වාමාංශික ජාතිකවාදී බලකඳවුරට නැගී සිටීමට පුළුවන්කමක් ලැබුණොත් එදාට මේ අපි කතා කරන්නා වූ නව ලිබරල්වාදී දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමට එහෙම නැත්නම් අධිරාජ්‍ය ගැති දේශපාලන සංස්කෘතිය නැති කිරීමට පුළුවන්කම තිබෙන බව ඔවුන් ඉතා හොඳ දේශපාලන කියවීමක සිටියා. ඒ නිසා තමයි ඒ සම්පූර්ණ අනික් කාරණය සුධර්මන් අනික් කාරණය පෙබරවාරි 10 වෙනිදා වෙනකන් 2018 පෙබරවාරි 10 වෙනිදා වෙනකන් මේ රටේ මැතිවරණ සිතියම අකුලලා දැම්මා. මම හිතන්නේ යහපාලන ආණ්ඩුව ඔවුන් දැනම ඒ නායකයන් සියලුම දෙනා හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයා මේ සියලුම දෙනා ඔවුන් ඉතාම හොඳින් දැනගෙන හිටියා කිසියම් හෝ ඡන්දයක් පැමිණියොත් අනිවාර්යයෙන්ම ඔවුන්ට විරුද්ධ දේශපාලනික කඳවුර නැගී සිටීමක් සිදු වෙනවා. ඒ නතර කිරීමට කරහැකි ලේසිම පහසුම කාරණය තමයි මැතිවරණ සිතියම අකුලා දැමීම. එය ඉතා මැනවින් නමුත් නිර්දය ලෙස අනීතික ලෙස සහ අපේ රට සුධර්මන් මොන කාරණය තිබ්බත් ජනතා විමුක්ති පෙරමුණ පළමුව ඡන්දපොළට යන මේ
කෙනාගේ අත් දෙක කපනවයි ඇඟිලි කපනවයි කියලා තර්ජනය කරද්දී 1988 89 මේ රටේ මිනිස්සු ඒ වගේම ඊට ප්‍රතිම පැවිදි පළාත් සභා මැතිවරණ මේ රටේ මිනිස්සු පෝලිම් ගහිල්ලා ඡන්දෙ දුන්නේ. ඡන්ද ප්‍රතිශතය අඩු වෙන්න පුළුවන්. නමුත් දැන් ඊයේ ඡන්ද ප්‍රමාණය බලන්න මේ ප්‍රකාශ වුණු පෙරේදා අපි දැක්කා අපි සාමාන්‍යයෙන් කොවිඩ් වසංගතය වැනි තත්ත්වයක් තියෙනකොට මොන රටකද මිනිස්සු ඒ විදිහට ගිහිල්ලා මේ ඡන්දේ ප්‍රකාශ කරන නමුත් අපේ රටේ මහ ජනතාවට මේ හැඟීම තියෙන මේ රටේ සිටින උගත් බුද්ධිමත් පිරිසක් ඔවුන් දන්නවා මේ මොහොතේ මේ ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කරන හොඳම අග්‍රාමාත්‍යවරයා වෙන කවුරුවත් නෙවෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. දැන් ඔබතුමා කියනවා වගේම දැන් ඔබතුමා එක තැනකින් සඳහන් කරා 2015 ජනාධිපතිවරණයේ මේ ජනාධිපතිවරණයේදී මාධ්‍ය හැසිරීම විශේෂයෙන්ම සඳහන් කරුවේ සමාජ මාධ්‍ය හැසිරීම පැහැදිලිව කිව්ව දෙයක් තමයි මේ සමාජ මාධ්‍ය ලොකු බලපෑමක් කරා 2015 ජනාධිපතිවරණයට. එතකොට මේ සමාජ මාධ්‍ය තවමත් බලපෑම් කණ්ඩායම් බවට පත් වෙලා තියෙනවා. දැන් එක මතයක් ගෙනිච්ච දෙයක් තමයි 225ම හොරු. මේ පෞද්ගලික කාලයේ පුරාම අපි දැක්ක දෙයක් තමයි පාර්ලිමේන්තුවේ සිටින 225ම හොරු. එතකොට ඒ 2015ට කලිනුත් මේ හොරා කියන දේ තමයි සමාජගත කළේ. දැන් රාජපක්ෂවරුන්ට එරෙහිව මහ දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් අරගෙන ගියා. දැන් ඔබතුමා කියනවා විශේෂයෙන්ම 2015 ඉලක්කය වුණේ රාජපක්ෂවරුන්. දැන් රාජපක්ෂවරුන් ඉලක්කය කරගෙන විප්ලවයක් කරා උන්ගේ පැත්තෙන් බැලුවොත්. උන් මහ වෙනසක් කළා. මේ රාජපක්ෂවරුන් ගෙදර යවලා ආණ්ඩුවක් ගත්තා. හැබැයි අවුරුදු 5ක් ගියාට පස්සේ අර සමාජ මාධ්‍යයෙන් කියපු දේ 2015 ජනතාව ලබා දුන්න තීන්දුව මෙතරම් ඉක්මනට වෙනස් වෙන්න. ඒ සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍ය අනිකුත් පුද්ගලයන් කණ්ඩායම් ඒ සමාජගත කරපු දේ මෙතරම් ඉක්මනට වෙනස් වෙන්න බලපෑයි මොකක්ද හේතුව? මේ ජනප්‍රියවාදී දේශපාලනයේද? එහෙම නැත්නම් අපි ගත්තොත් ලංකාවේ ජනප්‍රියවාදී දේශපාලනය තුළ මහින්ද රාජපක්ෂ කියන්නේ සලකුණක්. මේකද මේකට හේතුව මේ ජයග්‍රහණයට හේතුව දබතුමා කියන අර මේ සංකල්ප මේ ප්‍රතිපත්ති මේ අපේ සමස්ත මහා ඡන්දදායකයා අතර මේවා කතා බහට ලක් වෙන්නේ නැහැ බොහෝ දුරට. දේශපාලනේ කතා කරන අය අතර විතරයි බොහෝ දුරට කතා වෙන්නේ. මේ ජනප්‍රිය වාදය නෙමෙයිද? මේ ජනප්‍රිය චරිත නෙමෙයිද මේ ජයග්‍රහණයට මුල් වුණේ? සුධර්මන් ඔබ පැවසූ විදිහටම ඇත්තටම දේශපාලනය හදාරනවා නම් දේශපාලන ඉතිහාසය හදාරනවා නම් මම හිතන්නේ මහින්ද රාජපක්ෂ චරිතය හැදෑරුවාම ඇති. මම හිතන්නේ අනාගතයේදී දේශපාලනය කතා කරන්න දේශපාලනය හැදෑරීමට හෝ දේශපාලනයට පැමිණීමට උවමනා කරන තරුණයෙක් එහෙම නැත්නම් දරුවෙක් සිටියත් ඒ දේශපාලන චරිතය කියවා ගැනීමම මම හිතන්නේ මේ ශ්‍රී ලාංකේය දේශපාලනයට පමණක් නෙවෙයි මම මේ අතිශයෝක්තියෙන් කියනවා නෙමෙයි. මේ ඔබ හොඳට කතා මට ඊයේ රාත්‍රියේ මේ මුම්බායි නගරයේ සිට මගේ මිත්‍රයෙක් කතා කළා. ඔවුන් ඉතාමත්ම හොඳින් මහින්ද රාජපක්ෂ චරිතය කියවනවා. ඉන්දියාවේ සිටින මේ ඉතාම දක්ෂ දේශපාලන චරිතයක් තරුණ නැගියන දේශපාලන චරිතයක්. මා දැක්ක ඊයේ මෝඩි අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාට කතා කරලා සුබ පතනවා. මොකද මේ කලාපයේ දේශපාලනය ගැන කතා කරනකොට අනාගතයේදී මහින්ද රාජපක්ෂ චරිතය ගැන කතා නොකර මම හිතන්නේ කිසිදු දේශපාලනයක් කතා කරන්නවත් පුළුවන්කමක් තියෙයි කියලා. ඉතින් මා සුධර්මන් කියන්නේ මහින්ද මහත්තයා ගෙදර ගියේ ආයේ දේශපාලනය කරන්න නෙමෙයිනේ. හැබැයි මොන දේශපාලන චරිතයටද පුළුවන්කම ලැබුණේ ඒ විදිහට මේ විදිහට රිටර්න් එකක් මේ විදිහට ආපසු පැමිණීමක් කරන්න. ලංකාවේ ඉතිහාසය හෝ ලෝක ඉතිහාසය අරගෙන බලන්න. මෙවැනි ගමනක් පැමිණීමට සහ අනික් කාරණය අපි ඉතා හොඳින් දැක්කා මහතිර් මොහොමඩ් මැතිතුමා විශ්‍රාම ගිහිල්ලා හිටියේ. හැබැයි පහුගිය අවුරුද්දේදී මැලේසියාවේ ජනතාව තරුණයන් නැගිටලා කිව්වා නෑ ඔබතුමා වයස අවුරුදු 90කට වැඩි නෑ ඔබතුමා පැමිණිය යුතුයි කියලා. ඉතින් මම හිතන්නේ මේ රටේ තරුණ ජනතාව, මේ රටේ වැඩිහිටි ජනතාව, මේ රටේ සියලුම ජනවර්ගයට අයත් වෙන ජනතාවන් මහින්ද රාජපක්ෂ මැතිතුමා
ගේ දේශපාලන නායකත්වය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා විදිහට මොකද ඒ සුසංයෝගය ගැන සුධර්මන් මේ රටේ ජනතාව අලුතෙන් ඉගෙන ගන්නව නෙමේනේ. මහර මුලින් පැවසූ විදිහටම ඒ සුසංයෝගය නොතිබුණා නම් තාමත් අපි ක්ලෙමෝ බෝම්බ ගැනයි බට්ටු ගැනයි එහෙම නැත්නම් මේ නුගේ ගොඩයි කිරිබත් ගොඩයි බෝම්බ පිපිරෙන දේවල් ගැනයි කාලයක් තිබ්බනේ කතාවක් මේ සෑම ගොඩකම ගොඩ කියලා නම තියෙන හැමතැනම බෝම්බ පිපිරීම සූදානමක් තියෙනවා. එහෙම නැත්නම් මායිම් ගම්මාන කියන වචනේ තාමත් අපි මේ 2020 දී පාවිච්චි කරනවානේ. එතකොට මායිම් ගම්මාන කියන වචනයට තිත තැව්වේ මේ ලංකාවේ පාරිභාෂික ශබ්දමාලාවෙන් අයින් කරලා දැම්මේ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ සංයෝගයේ. ඉතින් මේ රටේ මිනිස්සු ආයේ මේ චරිත ආයේ මේ ඉගෙන ගන්න කියවනවා හෝ ඔවුන් අලුතෙන් විශ්වාස කරනවා නෙමෙයි. ඒ විශ්වාසය තවදුරටත් ගෙනියමින් මේ රට ගොඩනගන්න ස්ථාවර ආණ්ඩුවක් ඔබ ඉතා මැනවින් පැහැදිලි කර විදිහට යහපාලනය විසින් මේ වැනෙන නිර්මාණය කරපු ජනාධිපතිවරයා අගමැතිවරයා දෙපැත්තට අදින මේ ආණ්ඩුවකින් තොරව වැදගත් මේ රටට ආදරය කරන පිරිස් නිර්මාණය කරන ස්ථායි ආණ්ඩුවක් තුළින් මේ රට ආර්ථික වෘද්ධියට ගෙනහිලා අනාගතයේදී මේ රට සංවර්ධිත රටක් බවට පත් කිරීමේ පිඹුරුපත් සැකසීමට මා හිතන්නේ මේ රටේ ජනතාව විශේෂයෙන් වැඩිහිටියන් තමන් ගැන අමතක කරලා මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් ඒ පොලිමේ ගිහිලා පෙරේත් ඡන්දෙ දුන්නා. අපි සාකච්ඡා කරමින් සිටින්නේ මේ ලද ප්‍රතිඵලයත් එක්ක මේ මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක රට ඉදිරියට මොන ආකාරයෙන්ද සකස් වෙන්නේ සකස් විය යුත්තේ කොහොමද ජනතාව ඇයි මෙවැනි වූ ජනවරමක් ලබා දුන්නේ ඔබ 7 වෙනි පැය සමගයි එක්ව සිටින්නේ ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වී නැවතත් අපි 7 වෙනි පැය වැඩසටහන සමගින් එකතු වෙමු. වෙනදත් 7 වෙනි පැය වැඩසටහන සමගින් එක්ව සිටින්නේ අද අපි මේ පැවති මැතිවරණය පිළිබඳවත් ඉදිරියේදී මේ මැතිවරණ ප්‍රතිඵල සමග රටේ ඉදිරි අනාගතය පිළිබඳවත් කතා කරන්නට අපේ මැදිරියට අද අපි ආරාධනා කරා නීතිඥ ලලිත් පියුම් පෙරේරා මැතිතුමාට. ඔබතුමා සඳහන් කරපු ආකාරයට දැන් අපි මේ ඡන්ද ප්‍රතිඵලය මේ මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක දැක්කම අර මම මුලින් කිව්වා වගේම දැවැන්ත බිඳ වැටීම් තියෙනවා. මුලින්ම එක්සත් ජාතික පක්ෂය බිඳුවටම පැටිලා තියෙනවා. ඒකම තමයි මේ රටේ යම් කිසි ආකාරයක බලපෑම් කණ්ඩායමක් හැටියට සමාජගත වෙලා තියෙන ජනතා විමුක්ති පෙරමුණට മന്ത്രി ධූර 6ක් සමග තියලා අද මේ වන විට മന്ത്രി ධූර 3ක් දක්වා පහත වැටලා තියෙනවා. ඒකම සමගි ජන බලවේගය മന്ത്രി ධූර 50කට ආසන්න ප්‍රමාණයක් අද ලබලා විපක්ෂයේ හැටියට විපක්ෂ නායකත්වයේ මම හිතන්නේ සචිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකවරයා හැටියට පාර්ලිමේන්තුවේ කටයුතු කරයි. නමුත් මෙවැනි විපක්ෂයක් සහ මෙවැනි බලපෑම් කණ්ඩායමක් එක්ක පාර්ලිමේන්තුවක් යද්දී ඔබ හිතන්නේ නැද්ද 145ක් වැනි മന്ത്രി ධූර සංඛ්‍යාවක් තනි පක්ෂයකට තනි සන්දානයකට හැදිලා තව മന്ത്രി ධූර 6ක් ලබා ගත්තොත් 3න් 2 බලයත් ලබා ගන්න පුළුවන් තත්ත්වයක සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යම් කිසි දෙයකින් අපි අතීතයේදී දැක්ක අර මේ දරදඬු පාලන එහෙම නැත්නම් හිතුමනාපයට වැඩ කරන ආණ්ඩුවක් බවට පත් වෙන්න ඉඩ කඩක් නැද්ද? සුදර්මන් අර කියනවානේ බලය මිනිසා දූෂණය කරයි වැඩි බලය අතිශයින් මිනිසා දූෂණය කළයි කිය. හැබැයි අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. මා මුලින් පැවසූ විදිහටම 1978 මේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාමත්ම නරක ව්‍යවස්ථාවක්. ඒකෙන් මම මේකෙන් ප්‍රකාශ කරන්නේ ඒ තුල ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ඇත්තට අපේ රටේ දේශපාලන ඉතිහාසය ගත්තොත් විශේෂයෙන්ම උදාහරණයක් විදිහට 1965 මහා මැතිවරණය 1970 මහා මැතිවරණය මේ මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඒ ඡන්ද ප්‍රමාණය විදිහට ගත්තාම දැන් එක්සත් ජාතික පක්ෂය 1970 මහා මැතිවරණයේදී ආසන 18කට පහු බැහැනවා. නමුත් ඔවුන්ට ඇත්තට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා සමාන മന്ത്രി ධූර සංඛ්‍යාවක් ලැබුණා. මේ තුල අර අපි කුඩා කාලේදී 80 දශකයේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගැන කියන්නේ 20th century fox කියලානේ. මේ 20 වෙනි සියවසේ හිටපු කපටි හිවලා කියලානේ. එතුමාගේ දේශපාලන දර්ශනය සමග මේ කවදාවත් UNPN තොර
පාලනයක් මේ රටේ නොබිවීමට තමයි සමානුපාතික නියෝජනය ක්‍රමය නිර්මාණය කරලා හඳුන්වා දුන්නේ. හැබැයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කොහේ හරි ඉඳන් බලාගෙන ඉන්නවා නම් 2020 වෙනකොට එක්සත් ජාතික පක්ෂය මේ ජාතික ලයිස්තු වෙන එක මන්ත්‍රී ධූරයක් ලැබීමට තරම් පසුබාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් සුධර්මන් 89 දී තමයි මේ රටේ සමානුපාතික නියෝජන ක්‍රමය මහමැතිවරණ වලට පැමිණියේ. හැබැයි 89 දී විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ තරුණ මේ කැරලි දකුණේ තිබෙද්දී උතුරේ මේ LTT ත්‍රස්තවාදයක් තියෙද්දී එක්සත් ජාතික පක්ෂයට ආසන 125ක් ලබා ගැනීමට පුළුවන්කම ලැබුණා. ඒ පළවෙනි වතාවට තමයි ඒ පළවෙනි ඡන්දය. ඉන්පසුව සුධර්මන් 2010 එක්සත් ජනතා නිදහස් සන්ධානය අප්‍රේල් මහමැතිවරණයේදී ආසන 144ක් ලබා ගන්නකම් කවදාවත් අඩුතරමේ සුළු බහුතරය අවම බහුතරය 113ක් ලබා ගැනීමට දැන් උදාහරණයක් විදිහට 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය නූතන විහාර මහාදේවිය විදිහට අභිෂේක නම් වල තමයි මහමැතිවරණයට ඉදිරිපත් වුණේ. නමුත් එතුමියටත් ආසන 105යි ලබා ගැනීමට පුළුවන්කම ලැබුණේ. ඒ අර්ථයෙන් ගත්තාම 145යි කියන කතාව අති විශිෂ්ට ජයග්‍රහණයක්. හැබැයි මම කියන්නේ දැන් උදාහරණයක් විදිහට 70 දී කොලිනාඩි සිල්වා මහත්තයාට මේ ඉඩම් වැවිලි කටයුතු සහ ව්‍යවස්ථා සම්බන්ධ අමාත්‍යවරයා විදිහට 71 වෙනුවෙන් අපේ රටේ පළවෙනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනීමට පුළුවන්කම ලැබුණා ඒ තුනෙන් දෙකේ බලයත් සමග. ඊට පස්සේ 77 දී 6න් 5ක බලයක් අරගෙන ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට ඒ පළවෙනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනීමට පුළුවන්කම ලැබුණා ඒ තුනෙන් දෙක බලයක් ලැබිලා. හැබැයි මෙවැනි ජනවරම් නෙමෙයි. මා කියන්නේ ඒකයි. මේ 2020 ජනවරම මේ රටේ දේශපාලන ඉතිහාස මේ රටේ මැතිවරණ ඉතිහාසය තුළ මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ සුවිශේෂී කඩයිමක්. මේ කඩයිම තුළ මේ සාමාන්‍ය අපේ පත්තරවල පාවිච්චි වෙන භාෂාවෙන් මම කියන්නේ මා නීතිඥයෙක් විදිහට මේ භාෂා පාවිච්චි කිරීම විතරම සුදුසු නැහැ. නමුත් මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය කියපු විදිහටම ජේ.ආර්.ගේ බහුභූත ව්‍යවස්ථාව කියලා නෙතුමිය කිව්වේ. ඉතින් මා ඒ වචනේ පාවිච්චි කළොත් මේ තරම් සුබ නැගතක් නිර්මාණය වෙලා නැහැ. මොකද සමානුපාතික නියෝජන ක්‍රමයෙන් සුධර්මන් 3/2ක් ලැබෙන්නේ නැහැ. 3/2ක් ලැබෙන්නේ නැහැ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මේ සමානුපාතික නියෝජන ක්‍රමය ගෙනල්ලා දැම්මෙම ඒ තුලින් එතකොට UNP ආණ්ඩුවක් වෙනස් කරන්නත් බෑ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්කමකුත් නැහැ. ඉතින් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා නික හම්බුවකින් හරි ආණ්ඩුව වෙනස් වුණත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඉදිරියට යා යුතුයි කියන තැන හිටියේ. සහ අපි ජාතියක් විදිහට අපි ශ්‍රී ලංකේ ජාතිය පහුගිය අවුරුදු 42 පුරාවටම අපේ රටේ සංවර්ධන ත්‍රස්තවාදය මේ සියලුම දේවල් වල අපි දැක්ක පහුගිය කාලයේදී සමහර മന്ത്രിවරු මුදලට විකිණෙනවායි කියලා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආනිසංස නිසා තමයි මේ සියල්ල සිද්ධ වුණේ. දැන් ඔබ කියන්නේ 1977 මේ 78 ව්‍යවස්ථාව සමග මේ දේවල් වුණා. දැන් ඒ ව්‍යවස්ථාව කීප වතාවක්ම වෙනස් වෙලා තියෙනවා. සංශෝධන ඇවිල්ලා තියෙනවා. අවසාන වශයෙන් අපි දැක්ක දේ තමයි 19 වෙනි සංශෝධනය. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය රටේ ජනතාව අනුමත කරපු පාටක් තමයි වෙනුනේ අර පහුගිය මැතිවරණවලදී. මොකද 2015 අගෝස්තු 17 වෙනිදා පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයේදී මේ රටේ ජනතාව තීන්දුවක් දුන්නා. ඒ තීන්දුවේ එක් කොටසක් තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනෙත් එක්ක ගත්තාම සමහරු කියනවා ස්වාධීන කමිෂන් සභාව මේ ස්වාධීන වුණා, රටේ ස්වාධීනත්වයකට ආවා, ජනාධිපතිවරයා සතුව තිබ්බ අසීමිත බලය විවද්දගත කරා. මෙන්න මේ වගේ කරුණු කාරණා ගණනාවක් කිව්වා මේ ව්‍යවස්ථා සංශෝධනෙත් එක්ක. හැබැයි මේ 19 වෙනි සංශෝධනයේ පළ විපාකත් විඳින්න සිද්ධ වුණා. දැන් ඔබ කියනවනම් මේක ජනවරම 145ක් වෙනි දැවැන්ත ජනවරමක් අරගෙන ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් ඕනේ තව 6 දිනක් 151ක් කරගන්න 3න් 2 ඡන්ද බලය ගන්න 152ක් වෙනි ප්‍රමාණයක් අරගෙන යලි ව්‍යවස්ථාව වෙනස් කරන නම් අර දැන් ඔබ සඳහන් කරපු මැතිවරණ ක්‍රමය විතරක්ද ව්‍යවස්ථාව වෙනස් විය යුත්තේ. එතකොට මේ 19න් ගෙන ආපු දේවල් වෙනස් විය යුතු නැද්ද? යලි 18ක් ගෙනීමේ බලාපොරොත්තුවක්ද මේ පරිසරයේ සකසන්නේ? ඇත්තටම දැන් ඔබ කියන ওই ව්‍යවස්ථා වෙනස මොකක්ද? මැතිවරණ ක්‍රමයේ පමණක්ද වෙනස් විය යුත්තේ?
සුදර්මන් මම කියන්නේ මෙහෙමයි. අපි යම් කිසි කාරණයක් තේරුම් ගත යුතුයි. ඊළඟ ජනාධිපතිවරණයට තව අවුරුදු 4යි තියෙන්නේ. සාමාන්‍යයෙන් එංගලන්තේ හරි ඇමරිකාවේ හරි මහමැතිවරණයක් හරි ජනාධිපතිවරයෙක් හරි අවුරුදු 4ක කාලයකට සිටින්නේ. එතකොට ඒ අර්ථයෙන් ගත්තාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සෞභාග්‍යයේ දැක්ම ගමන ඉදිරියට ගෙන යාමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කුමන මොහොතක හරි අග්‍රාමාත්‍යවරයා විදිහට හෙට අනිද්දා දිවුරුම් දෙන්න පුළුවන්. ඒ අලුත් කැබිනට් මණ්ඩලය සමග අවුරුදු 4ක් ඇතුළත ශීඝ්‍රගාමී ගමනක් යා යුතුව තිබෙනවා. ඇත්තම කතාව. ඉතින් මේ වෙනුවෙන් උවමනා කරන ව්‍යවස්ථා වෙනස්කම් අනිවාර්යයෙන්ම මේ වරණය තුල කරගත යුතුයි. මේ රටේ මහජනතාව කොවිඩ් වසංගතය අස්සේ පෝලිම් ගැහිලා ඇවිල්ලා සමහර තැන්වල මහ වැස්සේ පෝලිම් ගැහිලා ඇවිල්ලා මේ ඡන්දය ලබා දුන්නේ විශේෂයෙන්ම මේ 78 ජනජාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමටයි. ඒ තුල සුධර්මන් හැබැයි මම එක කාරණයක් කියනවා විශේෂයෙන්ම නීතිඥයෙක් විදිහට මා කියන්නේ නෑ දැන් උදාහරණයක් විදිහට 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සමහර කාරණා කාරක සභාව අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නැතුව කාරක සභාව අවස්ථාවේදී දාලා සමහර කාරණා අපි දැක්කා ඒ පහුගිය යහපාලන ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට එක කෙටුම්පතක් ඉදිරිපත් කරමින් සමහර වෙලාවට කාරක සභාව අවස්ථාවේදී ඒ කාරණා වෙනස් කරනවා. මේ විදිහට අර සමහර කාරණා මේ නංගියෝ පෙන්නලා සාමාන්‍ය වහරේ තියෙනවනේ අක්කව කසාද බඳිනවා කියන. ඒ වගේ කාරණා තමයි මේ අපේ රටේ මහජනතාව මේ සම්බන්ධයෙන් කතා කළේ නෑ ඇත්තට. සහ දැනුවත් උනේත් නෑ. එහි අනවරත ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විඳින්නේ. ඒ නිසා විශේෂයෙන්ම මා හිතනවා මේ සිදුවිය යුතු වෙනස්කම් මා හිතනවා සමානුපාතික නියෝජන ක්‍රමය අපේ රටට ගැලපෙන විදිහට මොන රටේද සුධර්මන් පළාත් පාලන මැතිවරණ එක ක්‍රමයකටත් පළාත් සභා ඡන්ද විමසීම තාම පැවැත්වුවෙත් නැහැ කරගන්නත් බැරුව ඉන්නේ මේ 3-2ක ප්‍රශ්න නිසාම ඊළඟට මහා මැතිවරණයේ තවත් ක්‍රමයකට ජනාධිපතිවරණයේ තවත් ක්‍රමයකට ප්‍රධාන මැතිවරණ 4 විධි 4කට පවත්වන මම හිතන්නේ ලෝකේ එකම රාජ්‍යය. ඉතින් ඒ විදිහට මේ සාමාන්‍යයක් නොමැතුව වැඩ කිරීම තුල තමයි මේ රාජ්‍යයන් Tamanගේ විභවතාවයන් අවබෝධ නොකර ගනිමින් පල්ලම් බහින්නේ. නිසා මා දකින විදිහට මේ මොහොතේ කළ යුතු දේ අර 19 වෙනි සංශෝධන ව්‍යවස්ථාව වගේ මේ බක්කරේ මේ මොනවාද පාන් බානවා වගේ මේ පැත්තෙන් පාන් මේ පිටිගුලියක් දාලා එහා පැත්තෙන් පාන් ගෙඩිය ගන්නවා වගේ ව්‍යවස්ථා සංශෝධන කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මා දන්නවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නීතිඥ සංගමයේ දීර්ඝ කාලයක් නියෝජනය කරපු නිසා විපක්ෂ ක්‍රියාධරයන් විදිහට දිගින් දිගටම මේ සම්බන්ධයෙන් කතිකාවතක් පහුගිය කාලයේදී තිබුණා. ඒ තුල හොඳ සාධනීය ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට පුළුවන් බව මා දන්නවා. නමුත් මා කියන්නේ ඒ ඉතා කඩිමුඩියේ නොකර යම්කිසි කාලයක් අරගෙන කළ යුතුයි. ඒ අන්තර් කාලය තුල අපිට අවශ්‍ය කරන සමහර සංශෝධන තිබෙන්න පුළුවන්. ඒ සංශෝධන වශයෙන් හරි මේ දෙවන ජනජාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒම මා හිතන්නේ අනිවාර්යයෙන්ම කළ යුතුයි. මොකද එය මේ රට වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරයා කිරීමටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයක් බලයට පත් කිරීමටත් මේ රටේ මහජනතාව සමහරු මා කියන්නේ නැහැ සියලුම දෙනාම අපි දැන් දේශපාලනයේ විද්‍යාවේදී අපි ඉගෙන ගන්නවා විශ්වවිද්‍යාලයේදී හරි නැත්නම් උසස් පෙළ දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නවා සියලුම දෙනා මේ දේශපාලන පක්ෂයක මැනිෆෙස්ටෝ එකක් නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශයක් දිහා බලලයි ඡන්දය ප්‍රකාශ කරන්නේ. නමුත් ප්‍රායෝගික භාවිතයේදී ඒ සිදුවන්නේ නැහැ. සහ බොහෝ දෙනා මේ ව්‍යවස්ථා වෙනසක් විය යුතුයි කියන හැඟීමෙන්ම නොවිය හැකි ගිහිල්ලා ඡන්ද දෙන්නේ. නමුත් ඔවුන්ගේ ඡන්දය දැමීම තුල ධ්වනිතාර්ථය අපි උකහා ගත්තොත් මේ ව්‍යවස්ථා වෙනස්කම සිදු විය යුතුයි කියන පණිවිඩය තමයි මේ රටේ මහ ජනතාව අර පොලිමේ ගිහිල්ලා පොහොට්ටු ඉදිරියෙන් කතිර ගැහුවේ. ඒ අවබෝධ කරගෙන මා හිතන්නේ මේ මොකද අපි
සතුටටපත් වෙන්න ඕනේ. දැන් මේ වෙනකොට මනා ප්‍රතිඵල ලැබෙනවා. ඉතාමත්ම හොඳ മന്ത്രി මණ්ඩලයක් ලැබෙන පාටක් අපිට තියෙන්නේ. මම හිතන්නේ මහ ජනතාව ඒ සම්බන්ධයෙන්ුත් ඉතා උනන්දුවක් දක්වලා තියෙනවා. ඉතින් ඒ අපි විශාල බලාපොරොත්තු සහගතව අනෙක් කාරණේ සුදානම මේ කාරණේත් අපි තේරුම් ගත යුතුයි. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් කිරීමට මා හිතන්නේ මේ රටේ මහ ජනතාව කප්පරක් බලාපොරොත්තු සහගතව සිටියේ. සහ යම් කිසි කෙනෙක්ට කුකුසකුත් තිබුණා එතුමා බලයට පත් වෙලා විශේෂයෙන්ම කොවිඩ් මර්ධනය ඉතාමත්ම හොඳින් කළත් මේ සමහරු හිතුවා මේ ඡන්දය මොකද ආණ්ඩුවේ ඉන්නකොට ඡන්දයක් කිරීම විපක්ෂයේ සිටිනකොට ඡන්දයක් කිරීම වගේ ලේසි පහසු කාරණයක් නොවේ. මොකද නිරන්තරයෙන් ආණ්ඩුව දෙසට තමයි ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් ඇඟිල්ල දික් වෙන්නේ. ඒ නිසා මේ පල්ලම් බහීදෝ කියන විචිකිච්ඡාවක සිටිය අයටත් හොඳ පණිවිඩයක් මේ මහ ජනතාව ලබා දීලා තියෙනවා. නෑ අර නොවැම්බර් 16 වෙනිදා ගෝඨාභය ජනාධිපතිතුමා කෙරෙහි පළ කරපු විශ්වාසය එපරිදිම හෝ ඊටත් වැඩියෙන් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැති කිරීමට ඒ විශ්වාසය ඒ විදිහටම හෝ ඊටත් වැඩියෙන් හෝ තිබෙනවා. ඒ නිසා නිවැරදි තීරණ අරගෙන මා කියන්නේ ඒකයි මේ රටේ වැඩිහිටියෝ වෙනද වගේ නෙමෙයි සුධර්මන් සිටින්නේ. වැඩිහිටියෝ ගිහිලා ඡන්දය දුන්නේ මේ රටේ අනාගත පරපුර වෙනුවෙන්. ඒ නිසා මේ එළඹෙන ආණ්ඩුව මේ එළඹෙන පාර්ලිමේන්තුව ඒ නිවැරදි තීරණ විශේෂයෙන් මේ ව්‍යවස්ථා වෙනස නිවැරදිව මේ රටට ගැලපෙන දේශජ ව්‍යවස්ථාවක්. මා කියන්නේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ජයවර්ධන මහත්තයා අපි දන්නවා කැනේඩියානු ව්‍යවස්ථාව විශාරදයෙක් ගෙනල්ලා මේ ඇමරිකානු සහ ප්‍රංශ ව්‍යවස්ථාවන් සංකලනය කරමින් තමයි මේක නිර්මාණය කරගත්තේ. මම කියන්නේ එහෙම ව්‍යවස්ථාවක් නෙමෙයි. මේ රටට මේ අපි සුධර්මන් අපි අමුතු ජාතියක් නෙමෙයි. මිනිස්සු මොනවා කිව්වත් අවුරුදු 2500කට වැඩිය සංස්කෘතියක් තියෙන මේ දැනුම් සම්භාරයක් තියෙන එළියට ගිහිල්ලා කතා කළොත් සමහර වෙලාවට මේ අපිට සමහර වෙලාවට මං ගිහිල්ලා කතා කරන ස්වීප් වෙලෙන්දට දැනුම තියෙනවා සමහර වෙලාවට අපි කතා කරන විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට වැඩිය. මොකද සමහර වෙලාවට මේ කියන්නේ ඔවුන්ගේ රැකියාව උඩ දැනුම මේ තීරණයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද බොහෝ දෙනාට මේ දේශපාලන පරිචය සමාජ ව්‍යවහාරය සමග ලැබිලා තියෙනවා. ඒ නිසා මේ ජනතාව අවදියෙන් සිටින්නේ. ඒ නිසා තමයි මේ ප්‍රතිඵලය ලබා දීලා තිබෙන්නේ. හැබැයි පාර්ලිමේන්තුවට සුවිශාල වගකීමක් තියෙනවා. ඒ ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට මා හිතන්නේ ඒ ලේසි කියලා. අපි 7 වෙනි පැය වැඩසටහන සමගින් සම්බන්ධ වෙන්නේ ඔබ දන්නවා මේ මොහොත වෙනට අපි මේ සාකච්ඡා කරන මොහොත වෙනටත් මම හිතන්නේ මනාප ප්‍රතිඵල එනවා. තවමත් සමහර දිස්ත්‍රික්කවල සමහර ආසනවල මේ තමන් ඡන්දෙ දුන්න කෙනා කොහොමද පත් වෙලා තියෙන්නේ? අපි ඡන්දෙ දුන්න කෙනාද ඇවිල්ලා තියෙන්නේ? වෙනින් කෙනෙක්ද ඇවිල්ලා තියෙන්නේ? මේ ආකාරයෙන් ජනතාව තවමත් බලා සිටිනවා. මේ බලා සිටින මොහොතේ තමයි මේ මැතිවරණ ප්‍රතිඵල සමග අපි 7 වෙනි පැය සමග සම්බන්ධ වී සිටින්නේ. ප්‍රධාන පාලක මැදිරිය සමග සම්බන්ධ නැවතත් අපි 7 වෙනි පැය සමග සම්බන්ධ වෙනවා. ඔබට 7 වෙනි පැය වැඩසටහන සමගිනුයි එක් වී සිටින්නේ. ලලිත් විම්පෙර මහත්මයා දැන් ඔබතුමා සඳහන් කරා මේ ව්‍යවස්ථා වෙනසක් පිළිබඳව. දැන් 2015 දී ජනතාව ඡන්දෙ දුන්නා ඒත් කිව්වේ ව්‍යවස්ථා වෙනසක් අවශ්‍යයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තමයි ඒකට ඉදිරිපත් කළේ. ඊට පස්සේ කතිකාවතක් ආපු දේ තමයි 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි කියන එක. ඒකම තමයි හිටපු ජනාධිපතිතුමා වත්මන් අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමාගේ ඒ පාලන කාලයේදී 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ඒ ව්‍යවස්ථා සංශෝධනයේදී බොහෝ දෙනෙක් දැක්ක දෙයක් තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ 18 ගෙනාවේ එතුමාගේ කාලය තවත් දික් කරගන්න එතුමාට තව කාලයක් ජනාධිපති දුරේ රැඳී සිටින්න ඒ චෝදනාවත් බොහෝ විට එතුමාට නැගුණා. 2015 මැතිවරණ ව්‍යාපාරයේ තුලත් ඒ චෝදනාව දැටි ලෙස නැගුණා. දැන් එතුමා කියනවා ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. දැන් මේ පහුගිය කාලවකවානුව තුළ මාධ්‍ය තුළ සමාජ මාධ්‍ය තුළ රටේ තුළ ඇතිවෙච්ච යම් කතිකාවතක් තමයි ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනේ. විශේෂයෙන් තරුණ පරපුරත් කිව්ව දෙයක් තමයි ව්‍යවස්ථාව වෙනස් වෙන්නේ. හැබැයි තවමත් නිශ්චිතව සඳහන් කරලා නෑ නේද කිසිම පක්ෂයක් කණ්ඩායමක් මේ ව්‍යවස්ථාව මොන ආකාරයෙන්ද වෙනස් විය යුත්තේ. සමහරු කියනවා මේ සමානුපාතික ඡන්ද ක්‍රමය මේ රටට ගැලපෙන්නේ නෑ.
කේවල මන්ත්‍රී ක්‍රමය තමයි මේ රටට ගැලපෙන්නේ. තවත් සමහරු කියන දෙයක් තමයි විධායක ජනාධිපතිවරයෙක් මේ රටට ගැලපෙන්නේ නැහැ. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තු ක්‍රමයක් තමයි මේ රටට ගැලපෙන්නේ කියන එක. දැන් ඔබතුමා කියන විදිහට මොකක්ද ඉලක්කය? ඔබතුමා දකින ඉලක්කය මොකක්ද? ජනතාව බලාපොරොත්තු වෙන ඉලක්කය මොකක්ද මේ ව්‍යවස්ථා සංශෝධනයකින්? මේ සුධර්ම අපි මේ තේරුම් ගත යුත්තේ පහුගිය කාලය පුරාවට මේ 72 වෙනි ජනරාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබුණ පරස්පරයන් විසින් මේ රටේ දේශපාලන දේහය සහ රාජ්‍ය පරිපාලනය ඉදිරියට ගෙන යාම විශේෂයෙන් රාජ්‍ය පරිපාලනය කියන්නේ විධායකය. මේ අපි සමහර වෙලාවට බොහෝ දෙනා හඳුනා ගන්න නැති කාරණයක්. මේ දෙවෙනි ජනරාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තියෙනවා මේ රාජ්‍ය පරිපාලනය කියන්නේ විධායකයේම කොටසක් තමයි. හැබැයි මේ පහුගිය කාලේ පුරාවටම විශේෂයෙන්ම දැන් 20 වෙනි යහපාලන ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වුණු ව්‍යවස්ථාව ඒ තුල යටින් තිබ්බේ මේ අර සූකිරි සමග කසාය දෙන්න හදනවා වගේ ඔය නොයෙකුත් සංශෝධන ඉදිරිපත් කරමින් මේ යටින් නිර්මාණය කිරීමට සූදානම් වෙලා තිබ්බේ ෆෙඩරල් ව්‍යවස්ථාවක්. ඉතින් මේ රට ෆෙඩරල් කරණය කිරීමට මම හිතන්නේ ජාතිකවාදී මත දරන ඒ ව්‍යාපාරයේ සිට මිනිසුන්ගේ කිසිදු කැමැත්තක් නැහැ. හැබැයි අපි තේරුම් ගත යුතු කාරණය සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් මා කියන්නේ නැහැ සමානුපාතික ඡන්ද ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරලා අර 74 පෙර පැවති කේවලසාමි ක්‍රමය එහෙම නැත්නම් පළමුව දිනුම් කණුව පසු කරන්නා ජයගත යුතුයි. ෆස්ට් පාස් පෝස්ට් සිස්ටම් එක. ඒ හඳුන්වා දිය යුතුයි කියන තැන මා සිටින්නේ නැහැ. නමුත් එය අර මේ පළාත් පාලන ඡන්දයේදී මේ දැන් ඔය පළාත් සභා ක්‍රමයේදී 60යි 40 වෙලා 50 වුණානේ. අපි හඳුනාගත්ත විදිහට සුළු ජන වර්ග තෘප්තියටපත් කිරීම තමයි ඒ 60යි 40 තිබුණු ක්‍රමයක් 50යි 50 බවට පත් උනේ. ඉතින් එයින් ඔබට ගිහිල්ලා මේ දේශපාලනිකව Tamanට වාසි සහගත යයි කියනවට වැඩිය රටට වාසියක් වෙන්නේ මොකද්ද? මේ රටේ අනාගත පරපුරට වාසියක් වෙන්නේ මොන මට්ටමේ මේ ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමෙන්ද කියන කාරණය මම හිතන්නේ සාකච්ඡාවට ගැනීම තමයි කළ යුත්තේ. ඒ වෙනුවෙන් මා එකයි කිව්වේ නිරෝගී සාකච්ඡාවක් මේ වෙන විටත් යනවා. අපි සුධර්ම තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. දැන් මේ 78 ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් මේ වෙනකොට සංශෝධන 19ක් ඇවිල්ලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට 15 වෙනි සංශෝධනයේ කියන්නේ සමානුපාතික නියෝජනය ක්‍රමය මුලින්ම දෙවන ජනරාජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරනකොට සමානුපාතික නියෝජනය ක්‍රමයට අපි දන්නවා දැන් 100%කින් තමයි අර මම මේ වහරින් කියන්නේ මේ නෛතික භාෂාවෙන් නොවේ සලු වෙන්නේ 100%ක් ලබා ගත්තාම. නමුත් 15 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ මේ සලු වීම 100% කලේ ඊට මුලින් පැවතියේ 12.5%. එය සාමාන්‍යයෙන් අපි මම දරුවෙක් ඒ කාලේ 88 විතර වෙනකොට මේ නමුත් අපි කියවලා තියෙන විදිහට අශ්‍රෆ් මහත්තයාට දුන්න දොළපිදේනියක් තමයි ප්‍රේමදාස මහත්තයා මේ 12.5 ඉඳන් 5 බවට මේ මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට අවශ්‍ය කරන නැත්තම් ඕකට එලිපත්ත පනිනවා කියලා කියන්න පුළුවන්. එලිපත්ත පැනීමට ලබා දුන්න ප්‍රතිශතය අඩු කිරීම. ඉතින් මේ වගේ කාරණා මා කියන්නේ ඒ තුල අපි දැක්ක සමහර කාරණා ඔබ දන්නවත් ඇති මේ සරත් මුත්තට්ටුවගේ මහත්තයා මේ කලවාන අතුරු මැතිවරණයෙන් පස්සේ මේ අධිකරණයට ගිහිල්ලා ඒ අභියෝගයට ලක් කරලා තියෙන කොටත් මේ ඒ වෙනුවෙන්ම ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාවා. මා කියන්නේ ඒකයි. දැන් සමහර වෙලාවට මා කියන්නේ නැහැ මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ සම්පූර්ණයෙන්ම මේ යකෙක් මේක තමයි මේ ලෝකේ තියෙන කළුම ව්‍යවස්ථාව කළු පැල්ලමක් මේක නෑ එහෙම කියන්න බෑ. මොකද සමහර කාරණා ඉතාමත් සාධනීය කාරණා තියෙනවා. 78 විතර කාලෙට යනකොට දැන් අවුරුදු 42කට ඉස්සෙල්ලා සුධර්මන්
අපේ දෙවන ජන රජානුක්‍රම ව්‍යවස්ථාවට මේ මූලික හිමිකම් මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පරිච්ඡේදයක් එනවා. මා හිතන්නේ මේ කලාපයේ කිසිදු රටක මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් මේ තමන්ගේ මේ මූලික නීතියට එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා ඒ වෙනකොට නිර්මාණය කරපු ව්‍යවස්ථාවක් තිබුණයි කියලා. ඒ අතින් ගත්තාම සමහර කාරණා ඉතාමත් සාධනීයයි. නමුත් මා කියන්නේ දැන් සමහර අය තර්ක කරනවා දැන් උදාහරණයක් විදිහට එංගලන්තේ වගේ කොහොමද නැත්නම් ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙච්චර කාලයක් තිබ්බා හැබැයි ඒගොල්ලෝ ඒක වෙනස් කරන්න කතා කරන්නේ නැහැ මේ තරම් අඩු සංශෝධන ප්‍රමාණයක් තිබුණේ මේ විදිහට නොයෙකුත් කාරණා මේ සම්බන්ධයෙන් පක්ෂ සහ විපක්ෂ කතා කරනවා හැබැයි සුධර්මන් මම කියන්නේ මේ වෙනකොටත් මේ ඉතා පැහැදිලි මේ ජන රජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටේ ජන හදවත ජන මනස නිරූපණය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නෙමෙයි. ඒ නිසා අනාගත ලෝකයේ වෙනුවෙන් අනාගත පරම්පරාව වෙනුවෙන් ඒ වෙනස්කම කිරීමට මේ අලුත් ආණ්ඩුවේ පළවෙනි වැඩපිළිවෙල බවට පත්විය යුතුයි. ඔබතුමා ඉතාමත් කෙටියෙන් අහන්න කැමතියි දැන් මේ ප්‍රතිඵලය අපි ඉතාමත් කෙටියෙන් මේ නිර්වචනය කරොත් දැන් බොහෝ දුරට කිව්ව දෙයක් තමයි ඔබතුමාත් මේ අලුත් මුහුණු වියතුන් උගතුන් පාර්ලිමේන්තුවට එන්න ඕනේ මේ පාලන තන්ත්‍රයට හවුල් වෙන්න ඕනේ කියලා. ඔබ විශ්වාස කරනවාද ඒ කිව්ව දේ ඒ ජනතාව ඉල්ලපු දේ සහ ජනතාව ඒ නගපු හඬ මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් පිළිම වෙලා තියෙනවා කියලා? සුදර්මන් මා හිතනවා ජනතාව ඉතා හොඳ තීරණ ගන්න. අපි ওই කවුරු හිතන් හිටියත් මම කිව්වේ ඒකයි සමහර වෙලාවලදී පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් මේ මිනිස්සුම අන්දනවා කියන්නේ අපි මම සාමාන්‍ය වහරම කියන්නේ මේ තේරුම් ගන්න. ඒ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. තා විශ්වාස කරනවා එහෙමනම් මේ 225 දෙනා අපේ රටේ මේ විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයක් තියෙනවා. හොඳ මහාචාර්යවරු 225ක් ගෙනල්ලා ඉඳවන්න පුළුවන් පාර්ලිමේන්තුවේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව ප්‍රධාන වශයෙන් තියෙන නීති සම්පාදනයට. එහෙමනම් නීතිඥවරු මාත් නීතිඥයෙක් නීතිඥවරු 225ක් ලංකාව වටේම ගිහිලා උසාවිවල සිටින හොඳම නීතිඥවරු 225 ගෙනල්ලා මේක ඉඳවන්න පුළුවන්. එහෙම පාර්ලිමේන්තුව නිර්මාණය වෙන්නෙත් නැහැ. එහෙම පාර්ලිමේන්තුව නිර්මාණය නොවිය යුතුයි. මා හිතන්නේ මේවර පාර්ලිමේන්තුව ඉතාම බලාපොරොත්තු සහගතව සිටිනවා සහ මේ මොකද ජනතාව අපිට මේ එන මනා ප්‍රතිඵල අනුව තේරෙනවා ඉතාමත් හොඳ තේරීමක් මොකද මේ බුද්ධියෙන් පමණක් තීරණ ගන්න බෑ මේ දේශපාලනයට එනකොට. දැන් උදාහරණයක් විදිහට අපිට මොන ප්‍රජාතන්ත්‍රවාදය තිබුණත් මොන මානව හිමිකම් තිබුණත් මොන ජනමාධ්‍ය නිදහසක් තිබුණත් අපිට පහුගිය කාලේදී කොවිඩ් මර්ධනය කරගන්න බැරි නම් ඒව තිබිලා මොනවා කරන්නද? ප්‍රායෝගික යථාර්ථය ඒකනේ. මම කියන්නේ ඇත්තම කතාව අපි වගේ මිනිස්සුන්ටත් වැඩි මේ රටේ මහ පොළොව හඳුන්වන මහ පොළේ සුවඳ දන්න මිනිස්සු දන්නවා පාර්ලිමේන්තුවට යා යුත්තේ කවුද කියලා. ඒ නිර්මාණය තමයි මේ පාර්ලිමේන්තුවෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ලලිත් විම් පෙරේරා මැතිතුමාට අද අපත් සමග මේ සාකච්ඡාවට 7 වෙනි පැය සමග සම්බන්ධ වීම මේක දිගින් දිගටම සාකච්ඡා කළ යුතුයි. ඔබතුමා කිව්ව ආකාරයේ අපසු උදානම් මේ ස්වාධීන රූපවාහිනිය හරහා මාධ්‍ය ජාලය හරහා මේ ව්‍යවස්ථා වෙනසකුත් ඒ වගේම ජනතාවගේ පැතුම් ඉටු වෙන නව පාර්ලිමේන්තුවක් කරා මේ රටට ලබා දිය යුතු සෑම දෙයක්ම ලබා දෙන්න. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා නැවතත් ඔබතුමාට මේ තේවිස් කුරුගේ මැදිරියත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ලබන සඳුදා සුපුරුදු පරිදි උදෑසන 7ට 7 වෙනි පැය සමග එකතු වෙනසෙක් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.